තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය 8 වෙනි දවසේ සාකච්ඡාව අපි සිදු කරන්නට සූදානම් වෙන්නේ. දහම් පාසල් අවසාන විභාගයේදී බෞද්ධ සංස්කෘතිය කියන්නේ ගොඩක් විස්තර තියෙන ගොඩක් ලොකු පොතක්. මේ පොතට අදාළව අපිට ගොඩාක් තොරතුරු සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ වගේම පොතේ කොටස් 3ක් තියෙනවා. සිරිත් විරිත් පිළිබඳව, බෞද්ධ කලා ශිල්ප පිළිබඳව, ලෝක බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි දැන් කතා කරමින් ඉන්නේ බෞද්ධ සිරිත් විරිත් කියන පළවෙනි කොටසට අදාළ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ අනුඅංක 2 විදිහට අනුඅංක 9ක් දක්වා තියෙනවා. ඉතින් මේ කොටස් අපි දවසින් දවස සාකච්ඡා කරමින් ඉන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ වගේම අපේ පිටුව Facebook පිටුව සහ සමූහය පිරිවෙන දහම් පාසල. ඊට අමතරව දහම් පාසල අවසාන විභාගය සඳහා සූදානම් වෙමින් සිටින ඔබට මේ පිළිබඳව දැනුම ඇති කරගන්නට අපි නිර්මාණය කරගෙන තිබෙන අපේ සමූහය තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව. මේ සියලු සම්බන්ධතා සමගින් ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නට. එහෙනම් අද බලමු අපි ගිලානෝපස්ථානීය පිළිබඳව තියෙන සිරිත් විරිත් පිළිබඳව තමයි කතා කරන්නේ. අනුමාතෘකාවක් යටතේ තියෙනවා ගිලානෝපස්ථානීය පිළිබඳ සිරිත් විරිත් කියලා කොටසක්. අන්න ඒ කොටසට අවධානය යොමු කරමු. දෙවැනි පාඩමේ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ ගිලානෝපස්ථානය සම්බන්ධ සිරිත් විරිත් කියන කොටස පෙරලා ගන්න. හොඳයි. ගිලානෝපස්ථානය පිළිබඳ සිරිත් විරිත් කියන කොටසේ මෙන්න මෙහිමයි තොරතුරු විස්තර සඳහන් වෙන්නේ. ගිලනුන්ට උපස්ථාන කිරීම බෞද්ධයෙකුගේ උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම එය උසස් සමාජ සේවාවක්ද වන්නේ. ගිලන් අයට ලෙඩ වෙච්ච අයට උපස්ථාන කරන එක බෞද්ධයෙකුගේ උසස් චාරිත්‍ර ධර්මයක්. සාමාන්‍ය බෞද්ධකමේ චාරිත්‍රය සිරිතක් තමයි රෝගාතුරු වුණොත් ඒ රෝගියාට උපස්ථාන කිරීම. ඊට අමතරව සමාජ සේවයක් විදිහටත් ගිලනුන්ට උපස්ථාන කිරීම බොහෝ දෙනෙක් සිදු කරමින් පවතිනවා. සිදු කරලා තියෙනවා අතීතයේදී රජවරු පවා. අපි ඒ ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ගිලානෝපස්ථානයේ යෙදී භික්ෂූන්ට ආදර්ශය දී හැම භික්ෂුවකටම ගිලානෝපස්ථානයේ යෙදීම අනුදැන වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ආදර්ශයෙන් පෙන්නවා ගිලනුන්ට උපස්ථාන කළ යුතුයි කියලා. ඊට අමතරව හැම භික්ෂුවකටම හැම භික්ෂුන් වහන්සේ නමකටම පැනෙව්වා අනිවාර්යයෙන්ම ගිලනුන්ට උපස්ථාන කළ යුතුයි කියලා. ගිලනුන්ට උපස්ථාන කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා. හැබැයි ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඒක ආදර්ශයෙන් පෙන්නනවා. අපි බලමු ඒ ගැන. එක් දිනක් අනද හිමියන් සමග භික්ෂුන් වහන්සේලාගේ සෙනසුනක් බලා ඇවිදින බුදුරජාණන් වහන්සේට රෝගී වූ භික්ෂුවක් හමු වේ. ආනන්ද හාමුදුරන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ විදිහට උන්වහන්සේත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. එහෙම වැඩම කරනකොට එක සේනාසනයක එක කුටියක එක සේනාසනයක රෝගී වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හම්බ වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා එක් සේනාසනයක. රෝගී භික්ෂුව උදරාබාධයකින් පෙළෙන බවත් තමන්ට උපස්ථායකයෙකු නැති බවත් පැවසිය. උදරාබාධයකින් පෙළෙනවා. උදරාබාධයකින් කියලා කියන්නේ බඩේ රුදාවකින් බඩේ අමාරුවක් හැදිලා. ඒ හාමුදුරන් වහන්සේ ඉන්නේ මොකක්ද? බඩේ අමාරුවක් හැදිලා. ඉතින් උන්වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා මට උපස්ථානය කරන්න කිසිම කෙනෙක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ලවා දිය ගෙන්වා ගත්සේක. ඉස්සෙල්ලාම උණු වතුර උණු පැන් ගෙන්ව ගත්තා ආනන්ද හාමුදුරන් වහන්සේ ලවා. ඉක්බිති රෝගාතුරු භික්ෂුව ඉවතටගෙන බුදුරදුන්
පැන් වක් කරද්දී අනද හිමියෝ රෝගියා පිරිසිදු කළහ. බුදුරජාණන් වහන්සේ පැන් වක් කරනවා. උණු වතුර රෝගියාව තවන්නට පිරිසිදු කරන්නට අවශ්‍ය ප්‍රමාණයේ උණුසුමක් පවතිනවත් පැන් තමයි ගන්නෙ. අරගෙන බුදුරජාණන් වහන්සේ පැන් වක් කරනවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිරිසිදු කරනවා. අනතුරුව සිවුරු හඳවා බුදුරජාණන් වහන්සේ රෝගියාගේ හිස පසින් අනද හිමියෝ පය පසින් ද ගෙන රෝගියා ඇඳෙහි තැබූහ. ඊට පස්සේ සිවුරු අන්දවලා බුදුරජාණන් වහන්සේ රෝගියාගේ ඔළුව පැත්තෙනුත් හිස පැත්තෙන් ඒ භික්ෂුන් වහන්සේගේ රෝගාතුරු භික්ෂුන් වහන්සේගේ හිස පැත්තෙන් අල්ලලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ කකුල් දෙක පැත්තෙන් අල්ලලා පය පැත්තෙන් අල්ලලා ආසනයක සතපවනවා. ඉක්බිති විහාරයට ගිය බුදුරජාණන් වහන්සේ අසවල් සෙනසුනේහි වසන ගිලන් භික්ෂුවට උපස්ථායක කෙනෙකු ඇත්තැයි භික්ෂූන් වහන්සේලාගෙන් විචාලා. අහවල් සෙනසුනේ භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට උපස්ථායකයෙක් ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටියා. භික්ෂූන් වහන්සේලා මොකද කරන්නේ? නැහැ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී එසේනම් කුමක් නිසා භික්ෂූහු ඒ මහණහුට උපස්ථාන නොකරන්නේ දැයි බුදුරජාණන් වහන්සේ විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ විමසනවා උපස්ථායකයෙකුත් නැත්නම් එහෙනම් මොකද මේ උන්වහන්සේට උපස්ථාන කවුරුත් කරන්නේ නැත්තේ මොකද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් එහෙම විමසනවා. ස්වාමීනි, ඒ භික්ෂුව අන්‍ය භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේ කී. බුදුහාමුදුරුවනි, ඒ භික්ෂුන් වහන්සේ කිසිම දවසක අනිත් භික්ෂුන් වහන්සේලා ලෙඩ වෙලා හිටියට උපස්ථාන කරලා නැහැ. උපස්ථාන කරන්නේ නැහැ කියලා පිළිතුරු දුන්නා. එහෙනම් මේ උදරාබාධයෙන් පෙළිච්ච භික්ෂුන් වහන්සේගේ අඩුපාඩුව මොකක්ද? අනිත් භික්ෂුන් වහන්සේලා රෝගාතුරු වෙච්ච වෙලාවන් වලදී උන්වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරලා නැහැ. මහණෙනි, නොබලාට උපස්ථාන කරන මවක් හෝ පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නොකරන්නාහු නම් කවරෙක් තොපට උපස්ථාන කෙරෙත්ද? මහණෙනි, මාගේ අවවාදයේ පිළිගැනීම වශයෙන් යමෙක් මාහට උපස්ථාන කරන්නේද හේ ගිලනාට උපස්ථාන කරන්නේය. මහණෙනි, රෝගී භික්ෂුවට ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් වේ නම් ඔහු විසින් දිවිහිමියෙන් රෝගියාට උවටන් කළ යුතුය. රෝගියාගේ සුවය ගැන බලාපොරොත්තු විය යුතුය. ඉඳින් ශිෂ්‍යයෙකු හෝ අන්තේවාසිකයෙකු ඇතනම් ඔහු විසින් දිවිහිමියෙන් උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. යම් රෝගියෙකුට ඒ කිසිවෙක් නැත්නම් ඒ භික්ෂුවට සංඝයා විසින් උපස්ථාන කළ යුතුය. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක්ට උපස්ථාන කළ යුතුයි කියලා. මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මවක් හෝ පියෙක් නැත. මහණෙනි, ඔබට උපස්ථාන කරන්න මවක් හෝ පියෙක් නැහැ. ඒ නිසා භික්ෂූනි, ඔබලාට උපස්ථායකයෝ විදිහට, ඔබලාට උදව්කරුවෝ විදිහට කටයුතු කළ යුතුයි. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එහෙම නැත්නම් කවුද ඔබට උපස්ථාන කරන්න කියලා අහනවා. මහණෙනි, මාගේ අවවාදයේ පිළිගැනීම වශයෙන් යමෙක් මාහට උපස්ථාන කරන්නේද හේ ගිලනාට උපස්ථාන කරන්නේය. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී අනුදැන වදාරනවා, යම් කිසි කෙනෙක් මට උපස්ථාන කරනවාද ඔහු ගිලනුන්ට උපස්ථාන කරනවා. යම් කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවාද ඔහු මට උපස්ථාන කළා හා සමානයි කියලයි බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ. මහණෙනි, රෝගී භික්ෂුවට ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් වේ නම් ඔහු විසින් දිවිහිමියෙන් රෝගියාට වැටන් කළ යුතුය. රෝගාතුරු තත්ත්වයට පත් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේට ආචාර්යවරයෙක් ඉන්නවනම්, ගුරුවරයෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් උපාධ්‍යායවරයෙක් ඉන්නවනම් ඒ ආචාර්යවරයා උපාධ්‍යායවරයා
ඒ රෝගාතුරු වෙච්ච භික්ෂුන් වහන්සේට උපස්ථාන කළ යුතුයි. උපාධ්‍යායවරයාගේ ශිෂ්‍යයෙක් නම් රෝගාතුරු තත්වයට පත් වෙලා ඉන්නේ. එහෙම නැත්නම් ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් නම් රෝගාතුරු තත්වයට පත් වෙලා ඉන්නේ. එක්කෝ ආචාර්යවරයා එක්කෝ උපාධ්‍යායවරයා උපස්ථාන කරන්න ඕන. රෝගියාගේ සුවය ගැන බලාපොරොත්තු වෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේ රෝගියාව මේ ශිෂ්‍යයාව සුවපත් කරගන්න ඕන කියන අදහස ඒ භික්ෂූන් වහන්සේට තියෙන්න ඕන. ඉතින් ශිෂ්‍යයෙකු හෝ අන්තේවාසිකයෙකු ඇතනම් ඔහු විසින් දිවිහිමින් උපස්ථාන කළ යුතුය. අන්තේවාසිකයෙ තවත් රෝගාතුරු වෙලා නැති අන්තේවාසිකයෙක් එහෙම නැත්නම් ශිෂ්‍යයෙක් ඉන්නවා නම් ඔහු ලවා හෝ ඒ රෝගාතුරු කෙනාට උපස්ථාන කරවිය යුතුයි. මොකද ඒ රෝගාතුරු වෙලා ඉන්න භික්ෂුව යන්න එන්නට ආහාර පාන ආදිය ලබා ගන්නට තමන්ගේ ශරීරය පවා පිරිසිදු කරගන්නට සිවුරු පිරිසිදු කරගන්න හරිම අපහසු තත්වයෙන් තමයි ඉන්නේ. ඒ නිසා ආචාර්යවරයා එහෙම නැත්නම් උපාධ්‍යායවරයා එහෙම නැත්නම් ආචාර්යවරයාගේ උපාධ්‍යායවරයාගේ අවවාදය අනුව විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් ශිෂ්‍යයෙක් වෙනත් ශිෂ්‍යයෙක් විසින් හෝ උපස්ථාන කළ යුතුයි. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුයි. යම් රෝගියෙකුට ඒ කිසිවෙකු නැත්නම් භික්ෂුවට සංඝයා විසින් උපස්ථාන කළ යුතුයි. ඒ රෝගාතුරු වෙච්ච භික්ෂූන් වහන්සේට එහෙම උපස්ථායකයෙක් නැත්නම් අඩුම තරමින් සියලුම භික්ෂූන් වහන්සේලා එකතු වෙලා හරි අනිවාර්යයෙන්ම උපස්ථාන කළ යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ. යම්කිසි විහාරයකට පැමිණෙන ආගන්තුක භික්ෂුවකට හෝ ශිෂ්‍යාදී නැති භික්ෂු අසනීපයක් වුවහොත් සංඝයා විසින් ඔහුට උපස්ථාන කළ යුතුයි. යම්කිසි විහාරයකට පැමිණෙන්න පුළුවන් ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක්. ඒ පැමිණෙන භික්ෂුන් වහන්සේ රෝගාතුරු වෙනවා. මොකද කරන්නට ඕන? ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා විසින් උන්වහන්සේට උපස්ථාන කරන්නට ඕන. යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට උපස්ථායකයෝ නැත්තම් සියලුම භික්ෂුන් වහන්සේලා එකතු වෙලා උපස්ථාන කරන්නට ඕන. රෝගීන් උපස්ථානයට පහසු වෙනසේ හැසිරිය යුතුයි. බුදුන් වහන්සේ තවදුරටත් වදාළසේක. රෝගීන් උපස්ථානයට පහසු වෙන විදිහට එහෙම තමයි හැසිරෙන්නට ඕන. රෝගාතුරු වෙලා ඉන්න ගමනුත් විසමාකාර දේවල්, විවිධාකාර දේවල් උපස්ථාන කරන අයට කරදරයක්, හිරිහැරයක් වෙන විදිහට ක්‍රියා කරනවා නම් ඒක හොඳ නැති දෙයක්. මෙහිදී බුදුරජාණන් වහන්සේ උපස්ථායකයා තුල තිබිය යුතු ගුණාංග 5ක්ද, ගිලනා තුල තිබිය යුතු ගුණාංග 5ක්ද වදාළහ. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කළා තියෙනවා උපස්ථායකයෙක් තුල තියෙන්නට ඕන යහපත් ගුණ 5කුත්. ඒ වගේම රෝගියෙක් තුල තියෙන්න ඕන යහපත් ගුණාංග 5කුත්. බලමු අපි මේ පහ මොනවද කියලා. දක්ෂ උපස්ථායකයා ගිලනාට හිත බෙහෙත් පිළියෙල කර දේ. දක්ෂ උපස්ථායකයෙක් නම් ඒ රෝගාතුරු වෙලා ඉන්න කෙනාට හිත වූ සුදුසු බෙහෙත් පිළියෙල කරලා දෙන්නට ඕන. සමහර විට බෙහෙත් පිළියෙල කරලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් රෝහලකින් අරගත්ත දේවල් නම් මාත්‍රාවට අනුව එහෙම ලබා දෙන්නට වෙනවා. සමහර විට රෝගියාට නැගිට ගන්නටවත් බැරි වෙන්න පුළුවන්. එහෙනම් උපස්ථායකයා නිවැරදි වෙලාවට, නිවැරදි මාත්‍රාවට රෝගියාට බෙහෙත් පිළියෙල කරලා දෙන්නට ඕන, අරගෙන දෙන්නට ඕන. හිත අහිත ආහාර පාන දැන හිත බොජුන් සපයයි, අහිතකර බොජුන් ඉවත් කරයි. ආහාර පාන ආදී රෝගීන් බලන්නට එන අය විවිධ දේවල් අරගෙන එනවා. ඉතින් ඒ රෝගියාට සුදුසු ආහාර මොනවද, නුසුදුසු ආහාර මොනවද කියලා උපස්ථායකයා දැනගෙන තමයි ලබා දෙන්නට ඕන. හිතකර අහිතකර දෙකම ලබා දුන්නොත් රෝගියා තවත් රෝගාතුරු වෙන්න පුළුවන්. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොව මෙත් කුළුණෙන් උවටන් කරයි. මෛත්‍රිය කරුණාව පූර්වාංගම කරගෙන තමයි උපස්ථායකයා උපස්ථාන කරන්නට ඕන. මුදල් අපේක්ෂාවෙන්, ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. මල මූත්‍ර ආදී ඉවත් කිරීමෙහිදී පිළිකුල් නූපදවයි. රෝගාතුරු වුණාම වයසට ගියාට පස්සේ සමහර විට ඒ ඇඳගෙන ඉන්න ඇඳුම් වලම ඉන්න තැනම මල මූත්‍රා පහ වෙනවා. ඒ වගේ වෙලාවකදී පිළිකුල් සහගත වෙනවා නම් ඒ උපස්ථායකයාට උපස්ථානය කරන්න බෑ.
වරින් වර ගිලනාගේ හිත සැනසෙන පරිදි උපදෙස් දෙයි. ගිලන් වෙච්ච කෙනාගේ රෝගියාගේ හිත සැනසෙන විදිහට සාකච්ඡා කරන්නට ඕන, කතා කරන්නට ඕන, ඔහුගේ හිත සනසන්නට ඕන. ඒක ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ගිලන් වෙච්ච කෙනෙක් ළඟ ඉන්න කෙනෙක්, උපස්ථාන කරන කෙනෙක් රෝගියාගේ හිත සැනසෙන විදිහට කතා කරන්නට ඕන. ඒ කියන ගුණ ධර්ම 5 උපස්ථායකයෙක් තුළ තියෙන්නට ඕන. උපස්ථායකයා ගිලනාට හිත බෙහෙත්, සුදුසු බෙහෙත් ලබා දෙන්නට ඕන, සුදුසු මාත්‍රාවට ලබා දෙන්නට ඕන. හිත ආහාර පාන දැනගෙන සුදුසු ආහාර පමණක් ලබා දෙන්නට ඕන. ලා ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොව නැතිව කරුණාවෙන් මෛත්‍රියෙන් උපස්ථාන කරන්න ඕන. මල මූත්‍රාදී ඉවත් කිරීමේදී පිළිකුල් සහගත නොවෙන්නට ඕන. වරින් වර ගිලන් වෙච්ච කෙනාගේ රෝගියාගේ හිත සැනසෙන විදිහට වචන කතා කරන්නටත් උපස්ථායකයා හැකියාවෙන් යුක්ත වෙන්න ඕන. උපස්ථායකයාට හැකියාව ලැබෙන්නට ඕන. උපස්ථායක තානයට යෝග්‍ය කිලනා. උපස්ථානයන් ලබන්න ගිලනෙක් සුදුසු වෙන්නේ මෙන්න මේ ගුණ ඒ ගිලන් වෙච්ච කෙනා ගාව, රෝගියා ගාව තියෙනවා නම්. කැප වූ ආහාර පාන ලබා ගැනීම පළවෙනි එක. මොනවද? කැප වූ ආහාර පාන ලබා ගැනීම. සුදුසු ආහාර පාන. සමහර විට බොහෝ ආහාර පාන රෝගියෙක්ට ගෙනල්ලා දීලා තියෙන්නට පුළුවන් බලන්නට එන අය ඒ විදිහට. ඒ තියෙන ආහාර හැම එකක්ම ගන්නට යනවා නම් ආහාරය පිළිබඳව සංවරකමක් නැත්නම් ආහාර ගැනීම සම්බන්ධ. එතකොට ඒ රෝගියාට සුවපත් වෙන්නට බෑ. උපස්ථායකයා කියන විදිහට, උපස්ථායකයාගේ උපදෙස් වලට අනුව රෝගියා ක්‍රියා කරන්නට ඕනේ. එහෙම නැතිව කැප අකැප ආහාර පාන ඔක්කොම ගන්නව නම් ඒ රෝගියා සුවපත් කරන්නට අමාරු වෙනවා, අපහසු වෙනවා. කැප වූ ආහාර පාන ආදීෙහි පමණ දනි. කැප වූ ආහාර පානම තමයි ගන්න. ඒ විතරක් නෙවෙයි. කැප වෙච්ච ආහාර, සුදුසු ආහාරයේ පවා ප්‍රමාණය දැනගන්නට ඕන. එහෙම නැත්නම් ප්‍රමාණය ඉක්මවලා ගත්තොත් ඒත් රෝගාතුරු තත්ත්වය වැඩි වෙන්නට, උස්සන්න වෙන්නට පුළුවන්. નિયમિત වේලාවට බෙහෙත් පාවිච්චි කරයි. නියම වේලාවට බෙහෙත් පාවිච්චි කරන්න ඕන. මොකද ඒ වේලාවන් වලට අනුව තමයි බෙහෙත් ලබා ගන්න තියෙන්නේ. මේ වේලාවට නැතිව බෙහෙත් ගත්තොත් ඒක ශරීරයට ඔරොත්තු දෙන ප්‍රමාණය, ශරීරයට අහන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තව වෙන රෝග වැළඳෙන්නට පුළුවන්කම තියෙනවා. අවශ්‍ය පැය 8කින් බෙහෙත් පාවිච්චි කරන්නට කියලා තියෙනවා නම් ඒ පැය 8කින් බෙහෙත් පාවිච්චි කළ යුතුයි. පැය 10කින් හෝ පැය 6කින් ඒ බෙහෙත පාවිච්චි කරන එක සුදුසු නැහැ. එහෙනම් નિયમિત වේලාවට රෝගියෙක් වුණාම බෙහෙත් පාවිච්චි කරන්නට ඕන. එතකොට ඒ උපදෙස් වලට අනුව කටයුතු කළොත් රෝගියෙක්ට ඉක්මනින් සුවපත් භාවයට පත් වෙන්නට පුළුවන්. උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි. උපස්ථායකයාට මට මෙන්න මේ වගේ අසනීප තත්වයක් තියෙනවා, මට මෙන්න මේ වගේ අපහසුයක් තියෙනවා. ඒ විදිහට උපස්ථායකයාට අසනීප කරුවා විසින්, රෝගියා විසින් තොරතුරු දක්වන්නට ඕන. ධෛර්ය උපදවා රෝගී ඉවසයි. ධෛර්ය උපදවා ගැනීම. රෝගයක් හැදුනට පස්සේ, රෝගයක් වැළඳුනාට පස්සේ කෑ ගහලා, අඬලා එහෙම කිසිම ප්‍රයෝජනයක් නැහැ. රෝගියෙක් නම් ඒ රෝගියාට ඒ රෝගේ දරා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන, සුවපත් භාවයේ ලබා ගන්න තුරු. හොඳයි. මෙන්න මේ ලක්ෂණ උපස්ථායක සුදුසු. එහෙම නැත්නම් රෝගියෙක් තුළ මෙන්න මේ ලක්ෂණ තිබ්බොත් ඒ රෝගියාට ඉක්මනින් සුවපත් භාවයට යන්නට පුළුවන්. රෝගියාට අප උපස්ථාන කරන්නට හරිම පහසුයි. මොනවද කරුණු 5? කැප වූ ආහාර පාන ගනි, කැප වූ ආහාර පාන ආදී පමණ දනි, નિયમિત වේලාවට බෙහෙත් පාවිච්චි කරයි, උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි, ධෛර්ය උපදවා රෝගය ඉවසයි කියන මේ ලක්ෂණ 5. හොඳයි. ඊළඟට බුදුරදුන් විසින් ඊතා මාහැඟි
අගය කළ ගිලානෝපස්ථානයේ භික්ෂු සමාජය තුළ මැනවින් වැඩි ගියේය. එසේම එය ගිහි බෞද්ධයන් අතරද ප්‍රචලිත විය. අදටත් භික්ෂු සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව භික්ෂූන් වහන්සේලාට ගිලානෝපස්ථානය සිද්ධ වෙනවා. ගිලන්හල් බොහෝ ආරාමවල බොහෝ පන්සල්වල ගිලානෝපස්ථානය සඳහා තැනක් වෙන් කරලා තියෙනවා. ගිලන්හල් ලෙඩ රෝග හැදිච්ච අයට අවශ්‍ය බෙහෙත් හේත් ඒවා එකතු කරලා ඒක රාශී කරලා එහෙම නිර්මාණය කරපු ස්ථානයන් බොහෝ විහාරස්ථානවල බොහෝ ආරාමවල අපිට දකින්නට පුළුවන්. ඉතින් ඔබට පැහැදිලි වෙන්නට ඇති. අපි සාකච්ඡා කරපු තොරතුරු කරුණු ගිලානෝපස්ථානය හා සම්බන්ධ තොරතුරු. බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය ගැන අවවාද කරන ආකාරය, ගිලනෙක් ගාව තියෙන්නට ඕන ලක්ෂණ, හොඳ ලක්ෂණ, උපස්ථායකවරයෙක් ගාව තියෙන්න ඕන හොඳ ලක්ෂණ අපි කතා කළා. හොඳයි, ඊළඟට අපි අවධානය යොමු කරලා බලමු බෞද්ධ රජවරුන්ගේ සෞඛ්‍ය සේවා කියන කොටසට. රජවරු පවා අපි මෙතනදී සඳහන් කළා ගිහි බෞද්ධයන් අතර පවා සෞඛ්‍ය සේවාවන් සැපයීම, රෝගීන්ට උපස්ථාන කිරීම, මේ කියන ලක්ෂණය, මේ කියන ගුණය පස්සේ කාලයේදී ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා. ඒකේ උච්චතම අවස්ථාවක් තමයි, වැදගත්ම වෙන අවස්ථාවක් තමයි බෞද්ධ රජවරු ගොඩක් සෞඛ්‍ය සේවාවල නිරත වෙලා තියෙන මේ අවස්ථාවන්. සෞඛ්‍ය සේවාවන් සඳහා මහත් උනන්දුවක් දැක්වූ ධර්මාශෝක අධිරාජ්‍ය මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරෝග්‍ය ශාලා පිහිට විය. අශෝක රජතුමා පසු චිකිත්සාගාර, දුවේ චිකිත්සා කතා, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව ක්‍රියා කරන අශෝක රජතුමා චිකිත්සාගාර දෙකක් හදලා තියෙනවා. මිනිසුන් සඳහා එක වෛද්‍යහලක්, ආරෝග්‍ය ශාලාවක්, තව එකක් සතුන් සඳහා. එසේම එතුමා බෙහෙත් පැළෑටි සෑම තැනම රෝපණය කළේ. හැම තැනකම බෙහෙත් පැළෑටි, ඖෂධ හදාගන්න අද වගේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බෙහෙත් පෙති, එහෙම නැත්නම් එන්නත් ඒ විදිහේ දේවල් තිබෙන්නේ නැහැ. අතීතයේදී බොහෝ වෙලාවට බෙහෙත් ඒ ලෙඩේට ගැළපෙන විදිහට බෙහෙත් වර්ග, මුල්, කොළ ඒවා පාවිච්චි කරලා හදා ගන්නට ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? බෙහෙත් වර්ග සාදා ගැනීමට අවශ්‍ය බෙහෙත් පැළෑටි, ඖෂධ පැළෑටි වගා කරලා තියෙනවා. බෙහෙත් වර්ග තැන්පත් කර තැබීමටද එතුමා කටයුතු සැලැස්විය. එක එක තැන් නිර්මාණය කරලා තිබුණා බෙහෙත් තැන්පත් කරලා තියන්න. එකල රජවරුන් අසරණයන්ට නොමිලේ බෙහෙත් දුන් අතර වෙදකම් කළ වෛද්‍යවරුන් ගම්බිම් ආදිය ප්‍රදානය කළ බවද සඳහන්ය. වෛද්‍යවරුන්ට ගම්බිම් පූජා කරනවා. වෛද්‍යවරු බෙහෙත් ඒත් කරලා තියෙන්නේ නොමිලේ, මුදල් අය කිරීමක් නැතිව. ඒ වගේම තමයි අතීතයේ ඉඳලා තියෙනවා වෛද්‍යවරු, ඒ වෛද්‍යවරු ගොඩක් රෝගීන්ට උපස්ථාන කරලා තියෙන්නේ මුදල් අය කිරීමක් සිදු කරලා නෙවෙයි. සමහර ඉඩකඩම් බෙහෙත් ද්‍රව්‍ය ආදී වැවීම පිණිස වෙන් කරන ලද බවද සඳහන්ය. රජවරු සමහර ඉඩකඩම් වෙන් කරලා තිබුණා බෙහෙත් රෝපණය කිරීම සඳහා, ඖෂධ රෝපණය කිරීම සඳහා බෙහෙත් වර්ග හදන්නට. ලෙඩ්ඩුන්ට සාත්තු කරනු පිණිස ආරෝග්‍ය ශාලා පිහිටුවා පවත්වාගෙන යාම බෞද්ධ සිංහල රජුන්ගේද සිරිත විය. ලෙඩ්ඩුන්ට සාත්තු කිරීමට ආරෝග්‍ය ශාලා පිහිටුවලා ඒවා පවත්වාගෙන යෑම රජවරුන්ගේ සිරිතක් වෙලා තිබිලා තියෙනවා. ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුව ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා 365 කාලයේදී තමයි රජකම් කරන්නේ. ලක්දිව මුළුල්ලේ සෑම ගම් 10කටම වෛද්‍යවරයෙකු බැගින් පත්කොට ගමක් පාසා වෙදහල් ඉදිකර වූ බව වංශකතාවල සඳහන්ය. බුද්ධදාස රජතුමා හරිම ප්‍රසිද්ධ රජ කෙනෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සම්බන්ධව. මේ බුද්ධදාස රජතුමා තමයි එක්තරා අවස්ථාවක නාගයෙක්, ගෙඩියක් ඇවිල්ලා තිබුණු නාගයෙක්
ඒ ගෙඩිය බෙහෙත් කරනවා. ගෙඩියට බෙහෙත් කරලා හරිම ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ නාගයාගේ ගෙඩිය සැත්කමකට භාජනය කරලා ඒ නාගයාව සුවපත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි වෛද්‍යවරයෙකු බැගින් ලක්දිව මුළුල්ලේ සෑම ගම් 10කටම වෛද්‍යවරයෙක්. හැම ගම් 10කටම එක වෛද්‍යවරයෙක් ගානේ වෙන් කරලා තියෙනවා බුදුදාස රජතුමා. පිලුන් ගැබිනි මව්වරුන් අන්ධයන් සහ රෝගීන් සඳහා ආරෝග්‍ය ශාලා සහ දානශාලා කර වූ තවත් රජෙක් නම් පළවෙනි උපතිස්ස රජතුමා. පළවෙනි උපතිස්ස රජතුමා ඒ වගේ වැදගත් රජ කෙනෙක්. මේ උපතිස්ස රජතුමා මොකද කරන්නේ? පිලුන් ගැබිනි මව්වරු අන්ධයෝ රෝගීන් සඳහා ආරෝග්‍ය ශාලා දානශාලා ඉදි කරලා තිබිලා තියෙනවා. උදය රජතුමා පොළොන්නරුවේ සහ පදවියේ ආරෝග්‍ය ශාලා කරවා ඒවායේ නඩත්තුව සඳහා ගම් ප්‍රදානය කළ බව සඳහන් වෙලා තියෙනවා උදය කියන රජතුමා. ඊට අමතරව කාශ්‍යප රජතුමාත් වසංගත රෝගීන්ට සාත්තු කිරීම පිණිස අනුරාධපුර නගරයේ ආරෝග්‍ය ශාලා තනවා නගරයේ ඒ ප්‍රදේශවල වෙදහල් පිහිටවලා තියෙනවා. ඒ වගේ දේවල් කාශ්‍යප රජතුමා, හතරවෙනි කාශ්‍යප රජතුමා, හතරවෙනි මහින්ද රජතුමා කියන රජවරුත් සෞඛ්‍ය සේවාව යන රජවරුද සෞඛ්‍ය සේවා කටයුතු කළ අය වශයෙන් චෝල වංශයේ සඳහන් වෙලා තියෙනවා. හතරවෙනි කාශ්‍යප රජතුමා, හතරවෙනි මහින්ද රජතුමාත් සෞඛ්‍ය සේවාවන් සපයපු රජවරු විදිහට. ආරෝග්‍ය ශාලාවල නඩත්තුව සඳහා කළ පවරාදීම් සෙල්ලිපිවල සඳහන්ය. ආරෝග්‍ය ශාලාවල නඩත්තු කටයුතු සඳහා එක පවරාදීම් නඩත්තු කරනවට එක දේවල් පවරා දීලා තියෙනවා සමහර අයට. බුදුදහමින් ලැබුණු ආභාසය නිසා බෞද්ධ රාජ්‍යවල සෞඛ්‍ය සේවයේ වැදගත් සුබ සාධන කටයුත්තක් බව මෙයින් පැහැදිලිය. බෞද්ධ ආභාසයට අනුව ගිලනුන්ට උපස්ථාන කිරීම, සෞඛ්‍ය සේවාවන් සැපයීම සුබසාධක කටයුත්තක් විදිහට සිදු වෙලා තියෙනවා. ආරෝග්‍යා පරමා ලාභා කියලා ආරෝග්‍ය නිරෝගීකම උතුම්ම ලාභයේ විදිහට තමයි ප්‍රකාශ කළ බුදුරදුන්ගේ අදහස. ජනතාව තුළ කාවැද්දීම හා ජනතාව නිරෝගී කිරීම සඳහා සෞඛ්‍ය සේවාවන් ආරම්භ කිරීම බෞද්ධ සිරිතක් බව සිත තබා ගත යුතුවක් මෙන්ම ක්‍රියාත්මක කිරීමෙන්ද ඒ පෙන්විය යුතුයි. එහෙනම් සෞඛ්‍ය සේවාවන් සැපයීම බුදුරජාණන් වහන්සේගේ අවවාදය. නිරෝගීමත් භාවය තමයි ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. හොඳයි. ආරෝග්‍ය ශාලාවලට ගොඩනැගිලි ඇඳන් උපකරණ ආදී බෞද්ධ දානපතියන් ප්‍රදානය කරන බව බොහෝ විට අසන්නට ලැබේ. බොහෝ දානපතියෝ දැන් වර්තමානයේ පවා ආරෝග්‍ය ශාලාවලට විශාල මුදල් පැහැදම් කරලා හාමුදුරුවන් වහන්සේලා පහුගිය කාලේ අපි දැක්කා. ඒ වගේම දානපතියෝ රෝහල් වලට අවශ්‍ය වසංගත තත්ත්වයක් එක්ක විශාල වශයෙන් පරිත්‍යාග කළා. ආරෝග්‍ය ශාලාවල රෝගීන්ගේ අවශ්‍යතා සපයා දීමෙන් හා ශ්‍රම දාන්නේ ආදී පැවැත්වීමෙන්ද බෞද්ධයන් උදව් වනු දක්නට ලැබීම සතුටට කරුණකි. ශ්‍රම දාන ආදී පවත්වලා සෞඛ්‍ය මධ්‍යස්ථාන පිරිසිදු කරන්නට ඒ වගේ කටයුතු සිදු වෙනවා. ඒ වගේ දේවල් ඉතාමත් වැදගත් වෙන වටින දේවල් විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. ජාත්‍යන්තයින්ට පිහිටවීම සඳහා ඇස් දන් දීමක්, හදිසි රෝගීන් බේරා ගැනීම සඳහා නොමිලේ ලේ දන් දීමත් ඉතා උසස් සෞඛ්‍ය දාන සේවාවන්ය. ජාත්‍යන්තයින්ට උපතින්ම අන්ධ වෙච්ච අයට ඇස් ලබා දෙන්න ගොඩාක් දෙනෙක් එක වර්ෂයකට ඇස් දන් දෙනවා. එක වර්ෂයකදී ඇස් දන් දෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ වගේම ශ්‍රී ලංකාවේ තමයි ලේ දන් දීම වගේ උතුම් වූ කටයුතු වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඇස් දන් දීමේ පින්කම් සිද්ධ වෙනවා අපේ ලංකාවේ බෞද්ධ ආභාසයට අනුව. ජාතක කතාවලදී අසන්නට ලැබෙන මේ උසස් බෝධිසත්ව ගුණ
ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට වර්තමානයේ පහසුකම් ලැබී තිබීම බෞද්ධ අපේ වාසනාවක් කොට සැලකිය යුතුයි. ජාතක කතා වලින් තමයි අපි අහලා තියෙන්නේ ඇස් දන් දීම, ලේ දන් දීම මහා සිවි ජාතකයේ. සිවි ජාතකයේදී තමන්ගේ ඇස් දන් දෙන එක පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම ලේ දන් දීලා තියෙනවා. ඒ වගේ දේවල් ජාතක කතා වලින් අහලා තියෙනවා. හැබැයි අපිට අපේ ජීවිතයේදීම මේවා ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. පෞද්ගලික මට්ටමින් නිවෙස්වලදී තමන්ගේ රෝගීන්ටත් අසල්වැසි රෝගීන්ටත් පිහිට විය හැකි ක්‍රම බොහෝය. පෞද්ගලිකව ගත්තොත් හැම ගෙදරකම ලෙඩ රෝග හැදිච්ච අය තමයි ඉන්නේ. සමහර විට අම්මා ලෙඩ වෙලා, සමහර විට තාත්තා ලෙඩ වෙලා, සමහර විට සීයා ලෙඩ වෙලා, සමහර විට ආච්චි ලෙඩ වෙලා, එහෙම නැත්නම් සහෝදරියක් ලෙඩ වෙලා ඉන්නවා. ඒ අයට උපස්ථාන කරලා බුද්ධ උපස්ථානයක් විදිහට අපිට ගොඩක් පින් කරගන්න පුළුවන්. අපිට ගොඩක් ආශිර්වාදයක් ලැබෙනවා. හදිසි සුළු අසනීප වලට පාවිච්චි කිරීමට අවශ්‍ය වන බෙහෙත් ද්‍රව්‍ය හා ප්‍රථමාධාර දීමට අවශ්‍ය වන මූලික දේවල් ටිකක් එකතු කර නිවසේ බෙහෙත් පෙට්ටියක් තබා ගැනීම එක් ක්‍රමයකි. අහල පහල මොකක් හරි කරදරයකට පත්වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. එහෙනම් වෙලාව තියෙන වෙලාවක තුවාලයක් හැදුනට පස්සේ, සීරීමක් මොකක් හරි දෙයක් වුණාට පස්සේ, කාට හරි බඩේ අමාරුවක් හැදුනට පස්සේ දෙන්න පුළුවන් බෙහෙත් හේත් ටිකක් හදලා ළඟ තියාගන්න අපිට පුළුවන්. එහෙම කවුරු හරි ආවොත් කාට හරි ඒ දේවල් ලබා දෙන්නට අපිට පුළුවන්. ඒක ලොකු සේවයක් වෙනවා. එහෙම කරන බොහෝ තැනුත් අපි දැකලා තියෙනවා. ඒ වගේ සේවාවන් සපයන තැන්. එසේ කිරීමෙන් විවිධ අවස්ථාවලදී රෝගියෙකුට, ලෙඩෙකුට, අසරණයෙකුට පහසුවෙන් පිහිට වෙන්න පුළුවන්. රෝහලකට යන්න කලින් පුංචි ප්‍රථමාධාරයක් ලබා දෙන්නට පුළුවන්. ඒවා ගොඩක් හොඳ වැඩ. මේවා සිරිත් වශයෙන් බෞද්ධයෝ පුහුණු කරගෙන ඇති. බෞද්ධයෝ පුරුද්දක් විදිහට ඒවා පුහුණු කරගෙන එනවා අපි දකිනවා. හොඳයි. එහෙනම් ප්‍රශ්න දෙකක් ලබා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නය උපස්ථායකයෙකු සතු ගුණාංග සහ කිලනෙකු උපස්ථානයට සුදුසු රෝගියෙකු සතු ගුණාංග පිළිබඳ විස්තරයක් කරන්න. එක ප්‍රශ්නයක්. ඊළඟට තවත් ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නේ සෞඛ්‍ය සේවාවන් සැපයූ රජවරු සිව් දෙනෙක්
නම් කර එම රජවරු විසින් සිදු කළ සෞඛ්‍ය සේවාවන් මොනවාදැයි ගෙන හැර දක්වන්න. හොඳයි. ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයලා අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්, අපිට එවන්නට පුළුවන්. අපි සාකච්ඡා කරමු ඒ ප්‍රශ්නවලට පිළිතුරු. හොඳයි. එහෙමනම් ඊළඟ දවසේදී අපි බෞද්ධ සංස්කෘතිය පාඩමේදී බ්‍රහස්පතින්දා දවසේදී ගුරු ශිෂ්‍ය සම්බන්ධය පිළිබඳ තොරතුරු සියල්ලක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් නැවතත් අපි දහම් පාසල් අවසාන පාඩම් සමගින් සම්බන්ධ වෙන්නේ සඳුදා දවසේ. සඳුදා අඟහරුවාදා සහ බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් හතරේ උදෑසන 9 සිට තමයි මේ සාකච්ඡාවන් අපි පවත්වන්නේ. හොඳයි. ඊළඟ දවසේ සාකච්ඡාවෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.